මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය කුමාර එලපාත, ප්‍රකාශය සුධර්මා කුලතුංග. අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති අනුමැතිය. ග්‍රාමීය ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් උදා කර නොදී ගම දියුණු කළ නොහැකි බව ජනපති කියයි. කුරුණෑගල හබරන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ලබන වසරේ ආරම්භේ. වන විනාශ පිළිබඳ පළවන පුවත් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්. තවත් කොවිඩ් ආසාදිතයෝ 209 දෙනෙක් සම්පූර්ණ සුවය ලබති. ජපාන අගමැති ඉන්දියාවේ සහ පිලිපීනයේ සංචාරයකට සැරසේ. දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානින් ලකුණු 321ක ඉලක්කයක්. අන්තවාදී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ සිලෝන් තෞහිද් ජමාත් ඇතුළු සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති අනුමැතිය හිමි වෙයි. මේ බව නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය. එක්සත් තෞහිද් ජමාත්, සිලෝන් තෞහිද් ජමාත්, ශ්‍රී ලංකා තෞහිද් ජමාත්, සමස්ත ලංකා තෞහිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහම්මදියා, දාරුල් අද @ජමිඋල් අද, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, IS සංවිධානය, අල්-කයිඩා සංවිධානය, සේව් ද පර්ල් සහ සුපර් මුස්ලිම් එම සංවිධාන 11යි. නීතිපතිවරයා විසින් මෙම අනුමැතිය ලබා දී ඇත්තේ පොලිස්පතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුවය. ග්‍රාමීය ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් උදා කර නොදී ගම දියුණු කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් රජය කැප වී කටයුතු කරනුයේ ග්‍රාමීය ජනතාව නගා සිටුවීමට බව ජනාධිපතිතුමා පවසයි. ආනයන සීමා කරමින් මෙරට වගා කළ හැකි සෑම භෝගයක්ම වගා කිරීමට අවස්ථාව සලසා දී තිබේ. විදේශීය ගොවියාට ගිය මුදල් දේශීය ගොවියා අතටපත් කිරීම එහි අරමුණයි. වගා කළ හැකි සෑම බිමක්ම කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබේ. ගොවි ජනතාවට නව තාක්ෂණය හඳුන්වා දෙන අතර කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයේ කෙරෙහි නව පරපුර ආකර්ෂණය කර ගැනීමටද කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා සඳහන් කරයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගැනීමට අද එහි ගිය අවස්ථාවේදීය. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය. පෙර පැවති ශාස්ත්‍රීක ගම යලි ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල නාහිමිවරුන්ගේ පැසසුමට ලක්විය. ගැටලු නිරාකරණය කර ගනිමින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දෙනා එක් විය යුතු බවද මහා සංඝරත්නය අවධාරණය කළහ. මල්වතු මහා විහාරයේ වෙත ගිය ජනාධිපතිතුමා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදක ආශිර්වාදය ලබා ගත්තේය. අනතුරුව ගැටඹේ රජෝපවනාරාමයට ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරි විමල ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තේය. උන්වහන්සේගේ 90 වන ජන්මදිනය වෙනුවෙන් මහාචාර්ය RAW රණසිංහ මහතා විසින් රචිත යතිවර හදවත විනිවිද දිටුමි කෘතිය නාහිමියන් විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී. ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශ වන බවට පළවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදු කරයි. සිංහරාජ වනාන්තරයේ හෝටලයක් ඉදිකරන බවට පළ වූ වාර්තා සත්‍යයෙන් තොරය.
එම ඉඩම පිහිටා ඇත්තේ 2019 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද සිංහරාජ රක්ෂිතය වන වන සංරක්ෂණයට පිටතිනි. පොතුපිටිය රක්වාන මාර්ගයට යාබදව පිහිටි මෙම භූමියේහි නිවාස 3ක් ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබාගෙන තිබේ. ඉහළ ඇලහැර ව්‍යාපෘතිය රජය අනුමත කරන ලද සංවර්ධන ව්‍යාපෘතියකි. ව්‍යාපෘතිය සඳහා ඉවත් කිරීමට යෝජිත ගස් රාජ්‍ය දෙව සංස්ථාව මගින් ඉවත් කරනු ලැබේ. අනුමත ගස් හැර වෙනත් ගස් ඉවත් නොකරන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හිනිදුම් කන්ද රක්ෂිතයේ වන විනාශය පිළිබඳ ප්‍රවෘත්තියද සත්‍යයෙන් තොරය. එහි ගස් කැපීමක් සිදු වී නොමැත. රක්ෂිතෙන් බැහැර පෞද්ගලික ඉඩමක ගස් 15ක් පමණ කපා දමා තිබේ. කෑගල්ල, කිතුල්ගල, දෝතලුව පරිසර කලාපයේ භූමිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් භූමියකි. එහි යම් පුජ්‍යලයකු සිදු කළ ඉදිකිරීමක් මේ වන විට නවතා දමා ඇති අතර ඉඩම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එකඟ වී තිබේ. කාන්තලේ චුන්නකාඩු රක්ෂිතයේ සියලු අනවසර පදිංචිකරුවන් සහ වගා බිම් හඳුනාගෙන එම ප්‍රදේශ වනාන්තරයෙන් ඉවත් වන පරිදි මායිම් කණු සිටුවා ඇති බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එහි ඉදිකිරීම් කිහිපයක් කිරීමට තැත් කළ පුද්ගලින් අත්අඩංගුවටගෙන නීත්‍යානුකූලව කටයුතු කරමින් පවතී. අඹකන්දවිල රක්ෂිතයේ කඩුලාන කපා ඉස්සන් කොටුවකට යාම සඳහා මාර්ගයක් සෑදීම පිළිබඳ ප්‍රවෘත්තියද සත්‍යෙන් තොරය. එයද රක්ෂිතෙන් බැහැර භූමියකි. රම්බකැන් ඔය ආශ්‍රිත ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සමග සාකච්ඡා කරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. එම භූමියද මහවැලි සංවර්ධන අධිකාරියට අයත් එකකි. සිංහරාජ වනාන්තරයේ හිඩස් ස්ථාන 7ක් රූපවාහිනී නාලිකාවක් මගින් විකාශය කෙරින. එම ස්ථානවලින් 4ක් හඳුනා ගැනීමට හැකිවිය. එයින් 3ක් නායයම් වන අතර අනෙක ස්වභාවික හෝ මිනිසා විසින් ඇති කරන ලද තෘණ භූමියක් බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. එමෙන්ම පසුගිය මාස 15 තුළ වනාන්තර අක්කර 62,000 විනාශ වී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන ලදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය කළ ප්‍රකාශයද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැඩිව ප්‍රතික්ෂේප කර සිටී. අද දින තවත් ආසාදිතයන් 138 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 93,910කි. මේ අතර තවත් කොවිඩ් ආසාදිත රෝගීහු 209 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අද පිටව ගියහ. ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 90,917 දක්වා ඉහළ ගොස් තිබේ. ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් විසින් හෙට ආරම්භ කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව විදුලි බල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසයි. ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත්තේ 36% වැටුප් වැඩිවීමක් සඳහායි. රටේ පවතින තත්ත්වය සලකා මණ්ඩලයේ සේවකින් වෙනුවෙන් 25% වැටුප් වැඩිවීමක් අනුමත කර ඇත. එහෙත් කිසියම් සේවක කණ්ඩායමක් විරෝධතාවයක් දියත් කරන බවට වාර්තා පළ වේ. ඕනෑම සේවකයෙකුට විරෝධතා දැක්වීමේ අයිතියක් තිබෙන අතර ජනතාව අපහසුතාවයට ලක්වන ක්‍රියාවලියක් හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවලින් වළකින්නැයි විජිත හේරත් මහතා විදුලි සේවකයන්ගෙන් ඉල්ලා සිටී. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එක්ක ලයිෆ් එකට දාන්න 5ක්. දේශීය දේ අගෙන දේශීයත්වයට ගරු කරන ශ්‍රී ලාංකිකයන් රටට අවශ්‍ය බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි. බතික් ඇඳුමකින් හෝ අත්‍යන්තර ප්‍රේෂකර්ම ඇඳුමකින් සැරසී මෙවර සිංහල හින්දු අවුරුද්ද සමරන ලෙස අමාත්‍යවරයා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. මෙවර අලුත් අවුරුදු සමයේ නව නිර්මාණ ගණනාවක් එළි දැක්වීමට මෙරට බතික් කර්මාන්තකරුවෝ සහ අත්‍යන්තර පේෂ කර්මාන්තකරුවෝ සූදානමින් සිටිති.
එබැවින් ආනයනික ඇඳුම් පැළඳුම් වෙනුවට දේශීය නිෂ්පාදන වලට මුල් තැන දී ජාතික මෙහෙවරට දායක වන්නයි දයාසිරි ජයසේකර මහතා ජනතාවගෙන් ඉල්ලයි. ඇසිදිසි අවුරුදු මේලා වෙළඳ ප්‍රදර්ශනයේ රූපවාහිනී සංස්ථාව හා ගුවන්විදුලි සංස්ථාව අතර පරිශ්‍රයේදී ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 9ට ආරම්භ වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නගා සිටුවීම උදෙසා කොළඹ ව්‍යාපාරික සංගමය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව එය සංවිධානය කරයි. පසුගිය පළමුවෙනිදා සිට මේ දක්වා සියන අවුරුදු මේලා නමින් මෙම වෙළඳ ප්‍රදර්ශනය මහර නගරයේදී පැවැත්වින. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය නඹුක්වැල්ල මහතාගේ සංකල්පයකට අනුව වැඩසටහන ක්‍රියාවට නැන්වේ. ප්‍රදර්ශනය ලබන 11 වනදා දක්වා පැවැත්වේ. සිටි FM අලුත් කුමරා සහ කුමරිය 2021 තරඟයේ දෙවන වටය හෙට පෙරවරු 9ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ. ඊට සුදුසුකම් ලබා සිටින තරුණ තරුණියන් 80 දෙනෙකු අතරින් අවසන් වටය සඳහා තරුණ තරුණියන් 6 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි. අවසන් මහ තරඟයේ මේ මාස 30 වන දින ජනප්‍රිය ගීතරු පිරිවරා පැවැත්වීමට සැලසුම් කර තිබේ. අවුරුද්දෙන් අවුරුද්ද රක්ෂිත මුදලට 5% එකතු වෙනවා. කල් පිරෙනකොට බෝනස් මුදලත් එකතු වෙනවා. වාරිකේ වෙනසක් ඇත්තෙම නෑ. මේක ජීවිත රක්ෂණයක් එක්ක දෙන ස්පීඩ් ආයෝජනයක්. හම්බ කරන කාලේ හම්බ කරලා සැනසille වියදම් කරන්න chance එකක් ගන්න. මොකද කියන්නේ? ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එක ලයිෆ් එකට දාන්න 5ක්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියෙකුමෙන් මවකමෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන් අනිවාර්යයෙන්ම නීති හමුවට පමුණවන බව ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියයි. ඒ සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල මේ වන විට විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද පැවති සභාව කල් තැබීමේ විවාදය ආරම්භ කරමින් ඇමතිවරයා මේ කරුණු සඳහන් කළේය. එවැනි විනාශයක් යලි රට තුළ ඇති නොවීමට රජය වග බලා ගන්නා බවට මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමතිවරයා සහතික විය. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ නඩු විභාගය සඳහා විශේෂ විනිසුරු මඬුල්ලක් පත් කර දින කිහිපයක් තුළ එම නඩු විභාග අවසන් කිරීමේ නිර්දේශයක්ද අදාළ වාර්තාවට ඇතුළත් වෙයි. අග විනිසුරුවරයා සමග සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිතයි. එදා මාවනැල්ල සිද්ධියේදී නිවැරදිව නීතිය ක්‍රියාත්මක වූයේ නම් මෙම මහා විනාශය සිදු නොවනු ඇතැයි ජී.එල්. පීරිස් ඇමතිවරයා සඳහන් කළේය. එදා අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිදහස් වූ බව පෙන්වා දුන් ඇමතිවරයා ඊට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇතැයි පැවසීය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. අලුත් අවුරුදු සමයේදී සොරකම් ඉහළ යා හැකි බැවින් මේ පිළිබඳව අවධානයෙන් සිටින්නයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජනාකීර්ණ ස්ථානවල ගැවසීමේදීද සැලකිලිමත් විය යුතුය. ගෙලබැඳි රන්මාල කඩා ගැනීමේ සිද්ධි රැසක් ඉකුත් දිනවල වාර්තා වී තිබේ. අත්බෑග් සහ මුදල් පසුම්බිය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්නයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එමෙන්ම වෙළඳ සංකීර්ණ සහ බස් නැවතුම්පළවල සිටීමේදී විශේෂ අවධානයෙන් සිටිය යුතුය. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය පීපල්ස් ලීසිං පොලි වාසී. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්න සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 011226 කොන්දේසි සහිතයි. පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. ජපාන අග්‍රාමාත්‍ය යොෂිහයිඩ් සුගා මේ මාස 16 වනදා වොෂින්ටනයේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවේ.
එම සාකච්ඡාවලින් අනතුරුව ඔහු මේ මාස අවසානයේදී ඉන්දියාව හා පිලිපීනයේ සංචාරය කිරීමට නියමිතයි. චීනයට මුහුණ දීමට ඇති සැලසුම් පිළිබඳව මෙම සංචාරයේදී අවධානය යොමු වී ඇති බව විචාරකයෝ පවසති. චීනයට මුහුණ දිය හැකි අන්දමේ නිදහස් හා විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් ගොඩනැගීමේ සැලසුම් ක්‍රියාවට නැන්වීම සඳහා මෙම රටවල් සමග සහයෝගීතාව වර්ධනය කර ගැනීම ජපානයේ අරමුණ වී තිබේ. ඇමරිකාවේ නව ජනාධිපතිවරයා සමග ඍජු සාකච්ඡාවකට එක්වන පළමු විදේශීය රාජ්‍ය නායකයා වන්නේ යෝෂිහයිඩ් සුගාය. ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමෙන් වළකින්නේ චීනයේ ඇමරිකා එක්සත් ජනපදයට දැනුම් දෙයි. චීනයේ පැවැත්වීමට නියමිත 2022 සිසිර ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට ඇමරිකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් චීන විදේශ අමාත්‍යාංශයේ නිල නියෝජිත චාවෝ ලින්සියන් මේ බව කියා සිටී. ක්‍රීඩාව දේශපාලනීකරණය වීම ඔලිම්පික් සම්ප්‍රදායට විරුද්ධය. එය ජාත්‍යන්තර ඔලිම්පික් ව්‍යාපාරයේ හා සියලු ක්‍රීඩකින්ගේ අවශ්‍යතා උල්ලංඝනය කරන්නකි. ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ඇමරිකානු ඔලිම්පික් කමිටුවද මෙම තීරණය පිළි නොගන්නා බව ඔහු අවධාරණය කරයි. අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසී. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්නා සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. කුරුණෑගල හබරන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ලබන වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට රජය සැලසුම් කරයි. දඹුල්ල හරහා ඉදිවන කිලෝමීටර් 84ක දිග ප්‍රමාණයකින් යුතු මෙම මාර්ගයේ මූලික කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී. අදාළ ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසුව ඉදිකිරීම් ආරම්භන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. ව්‍යාපෘතිය සඳහා මේ වන විට රුපියල් බිලියන 78.8ක මුදලක් වෙන් කර තිබේ. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත්. සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තුන්වන ජාත්‍යන්තර එක් දින තරඟය සෙන්චුරියන් හිදී දැන් පැවැත්තේ. පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු අර 50 අවසානයේ කඩුළු 7කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 320කි. ෆාඛ ෂමන් ලකුණු 101යි. නායක බාබ අෂාම් ලකුණු 94ක් රැස් කළේය. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කේෂව් මහරාජ් ලකුණු 45කට කඩුළු 3ක් දවාලීය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකාව මීට සුළු මොහොතකට පෙර පන්දු අර 41ක් අවසානයේ කඩුළු 5කට ලකුණු 225ක් ලබා සිටියේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා මෙහෙයුම් ආරම්භ කිරීමට දෙරටෙහි එකඟතාවය පළ වෙයි. කොවිඩ් වසංගතයේ හේතුවෙන් නවතා දැමුණු ගුවන් සේවා යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් තානාපති කාර්යාල හා සංචාරක අමාත්‍යාංශය අතර සාකච්ඡා ආරම්භ වී තිබේ. ඒ අනුව ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. ලබන මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුල ඊශ්‍රායල සංචාරකින් 2000ක් 5000ක් අතර සංඛ්‍යාවක් දිවයිනට පැමිණෙනු ඇතැයි අනුමාන කෙරේ. කොවිඩ් වසංගතයට පෙර ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් පවත්වාගෙන ගොස් තිබූ ගුවන් සමාගම් සංඛ්‍යාව 35කි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ
2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ලෝක වෙළඳපොලේ ಖನಿජ තෙල් මිල පහත වැටේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 62.77ක් වශයෙනි. එය 3.2ක මිල අඩුවීමකි. මේ අතර ලයිට් ස්වීට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඩොලර් 59.23ක් දක්වා 3.6කින් පහත වැටී තිබේ. ඔපෙක් සංවිධානය හා තෙල් නිෂ්පාදනය කරන රටවල් විසින් සිය නිෂ්පාදන ධාරිතාවය ඉහළ දැමීමට ගත් තීරණයත් සමග පසුගියදා තෙල් මිල ඩොලර් 64.98ක් දක්වා 3.6කින් ඉහළ ගියේය. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිධ එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC Finance වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. බස්නාහිර සබරගමු හා මධ්‍යම දකුණ වයඹ සහ ඌව පළාත්වල තැනින් තැන රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. ලබන 14 වනදා තෙක් සූර්යයා මේ ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුව ඉහළින් පවතී. හෙට දහවල් 12:12ට බෝලවත්ත, වෑදෙනිය, වට්ටාර, අඹගමුව, දිගන, මහවල, ගල්ගමුව, අම්පාර සහ ඔළුවිල් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයේ www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තෙන් යලි සිරස්තල. අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති අනුමැතිය. ග්‍රාමීය ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් උදා කර නොදී ගම දියුණු කළ නොහැකි බව ජනපති කියයි. කුරුණෑගල හබරන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ලබන වසරේ ආරම්භේ. වන විනාශ පිළිබඳ පළවන පුවත් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්. තවත් කොවිඩ් ආසාදිතයෝ 209 දෙනෙක් සම්පූර්ණ සුවය ලබති. ජපාන අගමැති ඉන්දියාවේ සහ පිලිපීනයේ සංචාරයකට සැරසේ. දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයෙන් ලකුණු 321ක ඉලක්කයක්. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉන් සමප්තයි.